කුලක පාඩමේදී අපිට හඳුනාගත යුතු දේවල් කීපයක් තියෙනවා. මොකද කුලක පිළිබඳ ගාන අපි සාමාන්‍ය පෙළ විභාගයට හැදෙන ගාන 11 පන්තියේ පොතේ තියෙන කුලක පාඩම 10 පන්තියේ පොතේ තියෙන කුලක පාඩම. එතකොට 10 පන්තිය සම්බන්ධ ගැටලු සියල්ලක්ම අපිට ලැබෙන්නේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස සහ A කොටසට. එතකොට 11 පන්තියේ පණ ටික තියෙනවනේ. ඒ ටික තියෙන්නේ දෙක පත්‍රයේ. දැන් දෙක පත්‍රයේ ගාන අපි පස්සේ කතා කරමු. දැන් අපි එක පත්‍රයේ ගාන කොහොමද හැදෙන්නේ කියලා සාපේක්ෂ කරමු. දැන් මාතෘකාව වෙන කුලක. 10 පන්ති මතක් කරන්න. 10 පන්තියේදී අපි කරා නේද කුලක ආශ්‍රිත ගණිත කර්ම. ඊට කලින් අපි කුලකයක් අංකණය කරන ආකාරයක් කතා කරානේ. කුලකයක් අංකණය කරන පුළුවන් ආකාර කීයක් තියෙනවද? කුලකයක් අංකණය කරන පුළුවන් ආකාර අපි 7 පන්තියේ 8 පන්ති කතා කරා. මොකද්ද? අවයව සංකේත දැක්වීම. ඒකට මොකද අපි කිව්වේ? කුලකයක් ලැයිස්තුගත කරලීම කියලා නේද? ඊළඟට පිළිවෙල විස්තර කරලීම කියලා. ඒ කියන්නේ පොදු ලක්ෂණයක් මත කිසියම් වූ පොදු ලක්ෂණයක් මත ඒක කුලක විස්තර කරලා ලියනවා. ඊළඟ අවස්ථාව තමයි වෙන රූපයක් කුලින් දැක්වීම. මතකයි නේද? අපි 10 පන්ති කුලකයක් හඳුනාගත්තා. කුලකයක් දක්වන්න පුළුවන් ආකාරයක්. ඒකට අපි කියමු මොකද්ද? කුලක ජනන ස්වරූපය කියලා. කුලක ජනන ස්වරූපය. දැන් මේ කුලකේ බලන්න. ඒ කියන කුලකය අපි ගත්තොත් මේ විදිහට. එකක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා. එකක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා. මේ කුලකේ ගත්තාම මේක ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරය. කුලක ජනන රූප මතක් කරගන්න. කොහොමද පිළිවෙල? පිළිවෙලේ x කියලා අඥාතයක් අපි ගත්තා නේද? අර සිතක් යොදලා කොමාවක් දැම්මා. මොකද මේක කිව්වේ x කෙසේද යත් x කෙසේද යත් x යනු ප්‍රථමක සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යාව. කලියලා පස්සේ අපි මේක ලියනවා x එකට වඩා වැඩි 10ට වඩා අඩු. ඔය අර කුලක පිළිගුවා. x කෙසේද යත් අත x වලින් කියන්නේ x වලින් දක්වන්නේ ඒ වගේ අදහසක්. x යනු ප්‍රථමක සංඛ්‍යාවකි. x ඉන්නෝනේ කාටද? 1යි 10යි අතර. 1යි 10යි අතර. මෙතන සමානතු ගන්න බෑ. ඒ අතර කියපුවාම 1 සහ 10 අයිති වෙන්නේ. හරි. දැන් මේක තමයි කුලකයක් ජනන ස්වරූපයෙන් දක්වන ආකාරය. හරි. මම දැන් ඔයගොල්ලෝ කුලකයක් දෙනවා. ඔයගොල්ලෝ ලියන්න බලන්න මේ කුලකේ. හරි ඉතින් ලියා ගන්න. ඔයගොල්ලෝ ලියා ගන්න. ඒ සමානයි සංග්‍රහණ තුල 1ක් 10ක් අතර ප්‍රථම සංඛ්‍යාව. 1ක් 10ක් අතර ප්‍රථම සංඛ්‍යාව. ඒ කුලකය ජන ස්වරූපයෙන් දක්වපුවා මෙමයයි. ඒ සමානයි x. x කෙසේද යත් x යනු ප්‍රථමක සංඛ්‍යාවකි. අසමානතාව වෙන්නේ 1ට වඩා වැඩි x 10ට වඩා කුඩායි. 1 වැඩි x වැඩි 10. හරි. යන්නේ. මේ ප්‍රොටෝකෝල් එක වගේ ඔයගොල්ලෝ ඒ කුලකේ සමානයි. ඒ කුලකේ සමානයි. එකක්
50 අතර 1.50 අතර ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. හරියද? 1.50 අතර ඉරට්ට සංඛ්‍යා. ඉවර. 1.50 අතර ඉරට්ට සංඛ්‍යා. හරි. එහෙනම් බලන්න. A සමානයි කොහොමද යන්නේ? x කෙසේ දෙයක් x යනු ඉරට්ට සංඛ්‍යාවකි. ඉරට්ට සංඛ්‍යාවකි x ඉන්න ඕන එකට වඩා වැඩි 50ට වඩා අඩුයි. එකට වඩා වැඩි 50ට වඩා අඩුයි. දැන් බලන්න මේක යනකොට දැනෙන්නේ නැති එක නම් ඔත්ති සංඛ්‍යාවක් නේ. ඉතින් 50 ඉරට්ට සංඛ්‍යාවක් නේ. ඒ 50 දී නැද්ද කියලා. දැන් අපි කිව්වේ මොකද්ද? 1.50 අතර. අතර කියපුවාම 1යි තිත් නැහැ 50යි තිත් නැහැ. එහෙනම් තමයි කොහොමද වෙන්නේ? නැහැ. හරිද? දැන් ඔය ආකාරයට කතා කරලා ජනන ස්වරූපය පිළිබඳව. මේක පොඩ්ඩක් බලන්න. සාමාන්‍ය පිළිවෙලට යන කාලේ මෙහෙම ගානක් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එන්න පුළුවන්. ජනන ස්වරූපයේ දීලා අවයවහන්නත් පුළුවන්. right. මම එකක් දෙන්න පුළුවන්. ජනන ස්වරූපයේ දෙනවා. ඔයගොල්ලෝ ඒක අවයව සහිතව ලියන්නට ඕන. right. අපි ජනන ඉතින් හරි. යන්න. P කුලකේ සමානයි. P කුලකේ සමානයි. X කෙසේ දෙයක් x කෙසේ දෙයක් දැන් පිළිද x කෙසේ දෙයක් x යනු ත්‍රිකෝණ සංඛ්‍යාවකි. ත්‍රිකෝණ සංඛ්‍යාවකි. ආත්මවල තමයි දෙනවා. 1ට වඩා වැඩි හෝ සමානයි x කුඩයි 5. P කුලකේ එහෙම ලියන්න බලන්න අවයව සහිතව. දැන් කියන්න බලන්න. P කුලකේ ලියන්න අවයව සහිතව. දැන් බලන්න P කුලකේ සමානයි x කෙසේ දෙයක් x යනු ත්‍රිකෝණ සංඛ්‍යාවකි. එකට වඩා වැඩි හෝ සමානයි x කුඩයි 5. ලියන්න බලන්න. හරි. ත්‍රිකෝණාකාර ආකාර දක්වන්න පුළුවන් සංඛ්‍යා මොනවද? එයා තමයි ත්‍රිකෝණ සංඛ්‍යා. මොනවද? 1 කියන්නේ 3 6 10 15 ඔය සංඛ්‍යා තමයි ත්‍රිකෝණ සංඛ්‍යාවට වැටෙන්නේ. එතකොට එකට වඩා වැඩි හෝ සමානයි එන එක එකයි තියෙනවා. එකට වැඩි හෝ සමානයි කියනවා. එකයි තියෙනවා. 3 6 10 15 ත්‍රිකෝණ සංඛ්‍යා. 15 අඩු වෙන්නේ නැහැ. ඇයි? x යන ත්‍රිකෝණ සංඛ්‍යාවකි එකට වඩා වැඩි හෝ සමානයි 15ට අඩු. 15යි නෑ. එහෙනම් 15 දෙන්න බෑ. ඒකවත්. හරි. ඔයාට කතා කරේ කුලකයක් ජනන ස්වරූපයෙන් දුන්නොත් එයා අවයව සහිත දක්වන ආකාරය. මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් ගැටලුවක්. පළවෙනි ප්‍රශ්න පත්‍රේ එන්න පුළුවන්. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රේ ගාන කොයි විදිහට කරේ කියන්න බෑනේ අපිට. ඒක මේ වගේ ගානක් වෙන්න පුළුවන්. වෙන රූපයක් ආසිත ගානක් වෙන්න පුළුවන්.
කොයි ආකාරයකටවත් අපි ගානට හැදෙලා ඉන්න ඕන. right. මම මේ ගාන තවදුරටත් කතා කරන්නේ. ඕගොල්ලෝ අර ගණිත ප්‍රභා පොත බලන්න. එතකොට ජාතික අධ්‍යාපනයෙන් අහපු ප්‍රශ්න පත්‍ර 7 බලන්න. ඒ පේපර්ස් වල මේ ගණන් ඇත්තටම තියෙනවා. නිකන් 2016, 17, 18, 19 විසනේ 19 දක්වා තියෙන ප්‍රශ්න පත්‍ර ටික හොඳට බලන්න. ගද්දිනේ කරන්න. ඒතර පුළුවන් වේවි මේකට සම්බන්ධ වූ ගැටලු ටිකට ඔබ තනියම මුහුණ දෙන්න. අපි මේ කරන්නේ මුංචි අත්වලක් විතරයි. හරි. අපි දැන් බලමු වෙන කුලකයක දක්වන්න පුළුවන් ආකාරයක වෙන සටහන. වෙන රූපයකින් දක්වන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒතර වෙන සටහන් යටතේ අපිට ගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රය ගන්න හැදෙන්නේ 10 පන්තියෙන්. 10 පන්ති කතා කරමු මතක් කරගන්න. 10 පන්ති කරේ අපි මේ අවස්ථාව විතරයි. කුලක දෙක කියදෙන අවස්ථා වෙන සටහන. මේ අවස්ථාව විතර කතා කරන්නේ. මේ අවස්ථාව මතක් කරගන්න. මේකත් බලන්න මේක වෙන සටහන් තුනක්. වෙන රූප තුනක්. කුලක තුනක්. මේ කතා කරන්නේ දෙවන ප්‍රශ්න පත්‍රය. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන පස්සේ කතා කරමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයට යමු. right. යමු බලන්න. කුලකයකට අයත් පෙදෙස් අඳුරු කිරීම. කුලකයකට අයත් පෙදෙස් ඉව තමයි පෙදෙස් කියමු. පෙදෙස් අඳුරු කිරීම. පෙදෙස් අඳුරු කිරීම. දැන් මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ගැටලුවේ පෙදෙස් අඳුරු කිරීම කීපයක් අපිට කරන්න තියෙනවා. මම අද ඒ දක්වා කරලා අද පාඩම නවත්තනවා. මේ කුලකේ දිහා බලන්න. මම කුලකයක් ගන්නවා. මෙන්න වෙනස ගන්න. සමහත් කුලකේ කොටෙන් ගන්න තියෙන්නේ. මේ කුලකේ මම ගන්නවා A කුලකේ කියලා. මේ කුලකේ ගන්නවා මම B කියලා. මම මේක රවය ගන්න. 1 2 3 4 5 6 7 මට කියන්නකෝ ඒ කුලකේ මොකක්ද කියලා. ඒ කුලකේට අයත් අවයව කියනවා. ඒ කුලකේට අයත් අවයව කියනවා. මොනවද? 3 4 5 6 හරි. 3 4 5 6 හරි. B කුලක තේ විදිය. B කුලක තේ විදිය. B කුලක. කියන්න මම B කුලක. B කුලක එනවා විතර. කොහොමද? 1 2 3 5 1 2 3 5 B කුලකේ. හරි. ඔය කුලකවල මම කුලක ගන්න මෙන්න මේ විදිහේ. මේ කුලකේ බලන්න. ඒ 3 සහ 5. දැන් මේ කුලකේ 3 සහ 5. කොහොමද කියන්නේ? 3 සහ 5 මේ පෙදෙස බලන්න. ඒ පෙදෙස ගත්තාම B කුලකයකට අයිති A කුලකයකට අයිති. ඒකට කියනවා පොදු කුලකය කියලා. පොදු කුලකයක් හඳුන්වන්නේ මේ සංකේතය. ඒ පොදු කුලකයක් හබි. මේ සංකේතය කරන ඡේදනය. මතකයිනේ? ඡේදන කුලකය. ඒ ඡේදනය B. එන පොදු කුලකය ඡේදනය. ඡේදන කුලකය කියලා කියනවා. එන ඡේදන කුලකය 3 සහ 5. පෙදෙස වන්නේ මේ.
හරි. මම පුරු ගන්න දෙනවා. ඔයගොල්ලෝ කීයද පුරුක කියන බලන්න. මේ පුරුක බලන්න. එන්න. පුරුක. මෙයා මේ පුරුක නේ. මෙයා මේ පුරුක. right. A B C D E F G H. right. මට ලියන්න බලන්න. A ඡේදනය B. A ඡේදනය B. ඒකට Bට පොදු කුලකය. කියන්න. A ඡේදනය B. කියන්න. A ඡේදනය B. तो A කුලකයට එන්නේ කාටද? A කුලකේ. A කුලක සම්පූර්ණනේ A B F D G E F ඔක්කොම ඒකයි. B ටැකලිනේ. මේක නේ. ඒ B කුලකයයි A කුලකයි දෙකට පොදු බඳු කරතොත් මේක වෙනවා. පැහැදිලි? මොනවද එන්නේ? H E G. හරි. ඔක තමයි පොදු කුලක ඡේදන කුලක කියනවා. හොඳයි. හරිද? right. ඔයගොල්ලෝ ඡේදන කුලක අට අඳුරු කරන්න එනවා. දැන් සාමාන්‍ය පෙළ විභාගයට මේක එනවා අපිට අඳුරු කරන්න. අඳුරු කරන්න ආවොත් දැන් පෙළ හඳුනා ගන්න පුළුවන් නේද? අඳුරු කරන්න ආවොත්. නේද? අඳුරු කී මතක් කරමු. දැන් අපි කුලකය මෙන්න ගන්නකො. මෙන්න ඡේදන කුලක ගන්නවා. දැන් ඡේදන කුලක කරා. තවත් අපහැදිලි නම් ඡේදන කුලකේ වෙනන්න කිව්වොත් අඳුරු කරන්න කිව්වොත් අඳුරු කරන විදිහ බලන්න. මේ මනක මේකේ කුලකය මේක B කුලකය. එතකොට සමස්ත කුලකය ඡේදන කුලක හඳුනා ගන්න බැරි නම් දැන් ඡේදනය කිව්වෙ මොකද්ද අපි? මේ කිව්වේ පොදු කියන එකනේ. පොදු කියන එක. මේ හැමදාම පොදු කුලකය හඳුනා ගන්න පුළුවන්. ඒකවත් බැරි නම් පොදු කුලකය ගන්න බැරි නම් මේක මොකද? පෙදෙස් කියන කියන්නේ 1යි 2යි 3යි 4යි. ආන්දරන 1 2 3 4. ඔය පෙදෙස් හතරෙන් එකක් තමයි මේක පොජ්ජේ දුකලකට එන්නේ. එතකොට ඒ ඡේදනයේ B. මොකක් අවශ්‍යද? අමාරු මේක ගන්න. ඒ කුලකය. ඒ කියන්නේ මොකද්ද? ඒ කුලකට අයිති අවයව. මොනවද? ඒ කුලකට අයිති අවයව 1 2. මෙන්න 1 2. B කුලකය. B කුලකේ අවයව කියන්නේ මේ B කුලක මේකනේ. B කුලකට අයිති වෙන්නේ 2 3. 2 3. මොනවද ලියන්න? නැත්නම් බලන්න කොහෙද බලන්න? අන්තර මුදේ නවත බලන්න. A කුලකයේ කිව්වේ A කුලකයට අයත් අවයව 1 2. වෙනම ලියන්න. B කුලකය කියලා කියන්නේ මේක. B කුලකට අයත් අවයව 2 3. 2 3. දැන් බලනවා මෙතන මොකක්ද තියෙන්නේ පොදු. මේ සංකේතය පොදුනේ. එහෙනම් මේකේ පොදු කවුද? 2 නේ. මෙතන 2 තියෙනවා මෙතන. එහෙනම් ඔය කියන්නේ 2 කියන පෙදෙස. 2 කියන පෙදෙස මෙතන. එහෙනම් මේක අනුවමයි. ඔන්න ඒ ඡේදනේ විකුල කරනවා. මේක ලියන්න අවශ්‍ය නැහැ. මේක වරන් හඳුනන්න පුළුවන්. නමුත් හඳුනන්න බැරි නම් ඔන්න ක්‍රමයක්. කුලක දෙක හඳුනාගත්තා. ඒ කුලකේ ලිව්වා B කුලකේ අවයව ලිව්වා. සංකේතය අනුව හඳුනාගත්තා කොයි පෙදෙසද දාන්නේ කියලා. සංකේතය පොදුනේ. එහෙනම් 2. 2 කියන්නේ හරි. එනෝන් ඡේදන කුලකය එන්න පුළුවන් ආකාරය මතක තියාගන්න. අපි තව කුලයකට යමු. දැන් මේක මොකක්ද? මේ කුලක මෙහෙම ගන්න. මේ කුලකය මේ කුලකේ ගන්න. දැන් ඡේදන කුලක ගන්නවා මේ කුලකය එන B කුලකය. අවයව දාන්නේ 1 2 3 4 5 6 7. දැන් එතකොට අපි හිතමු ඒ ඡේදෙදී B මොකද්ද කියලා දැන් පැහැදිලි නේ. කවුද අවයව? 3යි 4යි. මම ඒකේ කුලක ලියන්න කියනවා. මොනවද මේ කුලකේ? 1
දෙක තුන හතර. 1 2 3 4. B කුලකේ. B කුලකේ. oke. B කුලකේ මේකනේ. B කුලකේ අවය 3 4 5 6 ලියනවා. 3 4 5 6. හරි. A කුලකට ඉන්නේ 1 2 3 4. B කුලකට ඉන්නේ 3 4 5 6. දැන් මම කියනවා මේ කුලක දෙක එකතු කරලා එක කුලකයක් හදන්න කියලා. මේ කුලක දෙක එකතු කරලා තනි කුලකයක්. හරිද? අවය එකම අවයව දෙවතාව කියන්නේ නැහැ අපි කියන්නේ කියවනේ. අලියන්නේ නැහැ. මොන නම 1 2 3 4 5 6. ඔන්න කුලකේ. එතන මේ කුලකේ ඉන්න 1 2 3 4 5 6. යමුකට බලන්න. 1 2 3 4 5 6. 7 අයිති නේ. 1 2 3 4 5 6. මේ සියලු අවයව ඇතුළත් කුලකයක් හැදින්වෙනවා මේල කුලකයේ කියලා. මේලේ හඳුන්වන්න සංකේත බාතල් මිදී. අපගනේ A මේලේ B මේලේ. මේලේ කියන්නේ සියල්ල කියන්නේ. මොකක්ද මේලේ කියන්නේ? සියල්ල. නැත්නම් O කියන තේරුම දෙනවා. දෙවි ප්‍රශ්න පත්‍රේ ගොඩක් වෙනස් වෙනවා. දෙවි ප්‍රශ්න පත්‍ර ගොඩක් වැදගත්. ඒකෙන්ද මේලේ සංකේතයේ හරි වැදගත් වෙනවා. සියල්ල නැත්නම් O කියන තේරුම. ලියගන්න. ඒ කියන්නේ මේලේ කියන්නේ සියල්ල කියන තේරුම. මේකයි තියෙනවා සියලුම අවයව. කුලක දෙකට අය සියලුම අවයව මේල කුලකටයි තියෙනවා. ඒතකොට මේකේ මේකයි නේද 1 2 3 4 5 6. සියලුම අවයව. කඳු කරු මේ කුල කඳු කරු 1 2 3 4 5 කියන අවයව සියලු අය කුල කඳු කරන්නේ නැහැ. නෙමෙයි සියල්ලම කඳු කරන්නේ. විභාග එනවා අපිට A මේලේ B අඳු කරන්න කියලා. එහෙම නැත්නම් A මේලේ B කුලකේ ලියන්න කියලා. එතකොට මේ කුලකේ තියෙන අවයව සියල්ලම අරගෙන කුලකේ ලියා ගන්න පුළුවන් වුණොත් අපි නිවැරදි. හරි. අපි නම් මේල කුලකේ අඳු ගියවත් කරලා නේ මේ දෙකම. පෙරේස් අඳු කීම වෙනවනේ අපිට. හරි. එහෙනම් පෙරේස් නේ. ඉස්සෙල්ලා වගේ ගන්න පුළුවන්. අපිට මේ කඩලියේ තියෙන්නේ බලන්න. ඒකට කොහොමද ගන්න දෙන්නේ මෙහෙම ගන්න. මේලේ කියලා තියන්න කියලා කිව්වේ. මේ බලන්න. මෙයා A කුලකේ නම් මෙයා B කුලකේ නම් අපි පෙරේස් කීයද 1 2 3යි 4යි. 1 2 3 4. පෙරේස් 4ක් තියෙනවා. ඔය පෙරේස් 4 වගම 1 2 3 4. දැන් A මේලේ B නිහානේ. A මේලේ B. දැන් මේලේ කිව්වේ සියල්ල කියන එක. නේ? මේලේ සියල්ල කියන එක. A කුල කියමු. ඉස්සලා වගේ කේන්ද්‍ර කුල ගන්නකොට අපි A කුල කෙලින්ුවේ. A මේක D කුල කෙලියක් මොනවද ඉන්නේ? 1යි 2යි. 1 2. හරිද? A කුල කියන්නේ 1 2. B කුල ගන්න. B කුල ගන්න. B කුල කියනවා ඉන්න B කුලකේ 2යි 3යි. 2යි 3යි. දැන් අපෙන් අහන්නේ A මේලේ B. මේලේ කියමුකෝ සියල්ලනේ. කේන්ද්‍රේ නම් පොදු කුලකේ ගත්තා අපි. මේලේ කියන්නේ සියල්ල. සියල්ල කිව්වම ඔක්කොම ගන්න වෙනවා. දැන් එකම ආවේ දෙවතාවක් තියෙනවා. එක වතාවයක් ගන්න අපි 1යි 2යි 3යි. එහෙනම් සියල්ලට එන්නේ 1 2 3. පෙළස් තුනක් වෙනවා නේද? 1යි 2යි 3යි. සියල්ල 1යි 2යි 3යි. පෙළස් තුනක් තියෙනවා. 1 2 3 කියන පෙළස. ඒකට 4යි වෙන්නේ නැහැ. 1 2 3 කියන පෙළස් 4. ඔන්න මේක නේද?
පරිච්ඡේදයේ ඒ මේලේ B කියන කුලකයේ ඔය විදිහට හඳුනා ගන්න පුළුවන්. right. ඉතින් ඔය මේලේ කියන එක විවිධ ආකාරයකට අපිට අනුරු කිරීම වෙන්න පුළුවන්. එකක් තමයි මේක. හොඳයි මම ඔයාලට අවස්ථා දෙකක් දෙනවා. දැන් හඳුනාගන්න මේ මේලේ B කියන්නේ මොකද්ද කියලා. A කුලක වෙනම ලියන්න. එකපාරට ලියන්න බැරි නම් සියල්ල එකපාරට ගන්න බැරි නම් A කුලක වෙනම අවයව ලියන්න. B කුලක වෙනම අවයව ලියන්න. මේ අවයව එකතු කරලා තනි කුලකයක් හරි අවයවම හදාගන්න. මොන අවයවද කියන්නේ? ඒ අවයව ගිහින් ඉතුරු කරන්න. හරි. ඕගොල්ලෝ මෙන්න මේක කරන්නේ. ඒ මේලි අඳු කරන්නේ නේ. ඕගොල්ලෝ කරන්නේ මේක. අමාරුවෙන් අරින්න ගන්න. right. මේක කුලකය. මේක B කුලකය. ඒ මේලේ B අඳු කරන්න. ස්ටාර්ට් කරන්න දෙන්න. මේක A කුලකය. මේක B කුලකය. B කුලකය. මේක B කුලකය. A මේලේ B අඳු කරන්න. බලන්න. අමාරු වෙන හරියට ප්‍රදේශ හදා ගන්න. අදාළ ප්‍රදේශයට අංග දා ගන්න. අංග දාගෙන මේලේ වගේ නේද? පොදු කුල දිගත්තා වගේ නේද? දැන් ඉතල කරන්නේ අපි. හතරයි. හරි. හරි බලන්න. එමන් A මේලේ B. A ටත් B ටත් අවයව කියන්නේ සියලු අවයව. එතකොට මේක බෙදෙස් තියෙන 1 2 3. බෙදෙස් 3ක් තියෙනවා. දැන් මෙන්න A කුලකයක අයිති වෙන්නේ 1 2 කියන අවයව. B කුලකයක අයිති වෙන්නේ 1 පමණයි. සියල්ල දීපුවාම 1 සහ 2 නේ. 1යි 2යි පහ කරා. ඒ කියන්නේ A කුලකේ මුලින්ම පාඩ කරනවා. පරිච්ඡේදයේ කියලා. දැන් මේක බලන්නකෝ. A මේලේ B A කුලකේ B කුලේ සියල්ල. එහෙනම් දැන් බයිට් එකක් නේද? අංග දාන උනේ නැහැ නේද? මේ බලන්නකෝ. A කුලකේයි B කුලකේ දෙකමයි තියෙන්නේ. හරි. A මේලේ B කුලකේ. ගර්ධන හරගන්න. හරි. අපි වැදගත් කුලකට යනවා. වැදගත් කුලකයක් තියෙනවා. දැන් මෙන්න කුලකයක් ගන්න. මෙන්න සාධුවස්තු කුලකේ මම ගන්න මේ විදිහට සාධුවස්තු කුලකේ. සාධුවස්තු කුලකේ. සංකේත විදාකරණය මම මෙන්න සාධුවස්තු කුලකේ. මම ගන්නවා 1 2 3 4 5 6 7 8 9 10. එකේ සිට 10 දක්වා තියෙන සියලුම අවයන් සාරවත්තු කුලකෙන් ගන්න. මේ සාරවත්තු කුලකේ මම ගන්න A කියලා කුලකයක්. 1 3 5 9 කියලා. 1 3 5 9 කියලා. එතකොට මට කියන්න බලන්න A හැර කුලකේ මොනවද අපේ වෙන්නේ? A හැර කියපුවාම සාරවත්තු කුලකේ A කියන අවයව හැදියොත් ඉතින් මොනවාද? 1යි 3යි 5යි 9යි අකාරින් අයිකෝ 2 බලන්න 4 6 අපත් 7 8 10 ඔන්න එනේ 2 4 6 7 8 10 මෙන්න මේ කුලකයට කියනවා මේ කුලකේ අනුපූරකය කියලා. අනුපූරක කියන සංකේතයක් භාවිතයක් මේ විදිහට. A වල ඉරක්. A' කියලා බලන්න. ඒක සමානයි එතකොට මොනවද එන්නේ? 2 4
6 7 8 10. ඒ කුලකේ හැර. එහෙනම් අනුපූර්වකය කියන්නේ කිසියම් කුලකයක අනුපූර්වකය කියන්නේ එම කුලකයේ හැර සර්වත්‍ර කුලකයට අයත් සියලු අවයව තුල කුලකේ. හරිද? එතකොට ඒ කුලකයට හැර. එම කුලකයට හැර. එම කුලකයේ හැර. එතකොට 1 3 5 9 කියන අවයව හැර සර්වත්‍ර කුලකයේදී ඉතිරි අවයව. ඒක තමයි එම කුලකේ අනුපූර්වකය කියලා කියන්නේ. හරි. උනෝතන අනුපූර්වකය දැන් විභාගෙට දෙන්න පුළුවන් නේ. සර්වත්‍ර කුලකෙ දෙන්න පුළුවන්. කුලකයක් දෙන්න පුළුවන්. ඒ ඔස්සේ අනුපූර්වක කුලකෙ ලියන්න දෙන්න පුළුවන්. හරිද? බොහෝ දුරට දෙන්නේ වෙනසටහනක් ඔස්සේ තමයි දෙන්නේ. වෙනසටහන අනුමත කිරීම තමයි බොහෝ දුරට දෙන්නේ. මේ පාර විභාගයේ සාමාන්‍ය පිළිබඳව ගණන් ගන්න පුළුවන්. සූදානම් වෙන්නේ. යකටද? සාර්ථක කුලකෙ ලියා ගන්න කේසිලි 10 දක්වා ඉලක්කම් ටික අවයව සහිතව ඒ කුලකෙ ලියා ගන්න 1 3 5 9 කියන අවයව ඊට පස්සේ ඒ හැර කුලකෙ ලියා ගන්න. ඒ හැර කුලකෙ කියන්නේ 2 4 6 7 8 සහ 10. ඒ අවයව ටික තමයි එම කුලකයේ අනුපූර්වක වශයෙන් ලැබෙන්නේ. ලියා ගන්න. අපි පළවෙනි කුලකයක කුලක වෙනසක් ඔස්සේ දුන්නාම ප්‍රතිසක් හඳුනාගන්නේ කොහොමද කියලා. දැන් මේ බලන්න. මම මෙහෙම ගන්නවා. මෙන්න පරවත්තු කුලකය. මෙන්න ඒ කියලා කුලකයක් දෙනවා. මේ කුලකය. දැන් මම අහන්නේ A dash කුලකය අඳුර කරන්න කියන්නේ. A dash. දැන් A හැරනේ. අනුපූර්වකයේ හැර කියන එකනේ. ඒ හැර. ඒ හැර කිව්වම ඒ කුලක වහගන්න. ඕන ඒ කුලක අතෑරියා. ඉතුරු වෙන එක තියෙන. පොඩි සාමාන්‍ය කෙනෙක්. මහල්ලේ. ඔන්න A dash කුලක අඳුර. හරි. ඒ අනුපූර්වයේ හැර. ඒ කුලකේ හැර කිව්වම සර්වත්‍ර කුල ඉතුරු වෙනවා. ආරම්භ කරගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න වගේ එකක් ආවොත් එහෙම. මේ බලන්න මේක දිහාම මේක ඊළඟ වැඩක්. බලන්න. මෙන්න ඡේදන කුල කියන අවස්ථාව ගන්නාම මේක මම කියන්නේ A කියලා. මම B කියලා. මම දන්නේ මෙතන එකක්. ඒ අනුපූර්වකයේ ඡේදනයේදී දැන් මොනවද කරන්නේ? ඒ අනුපූර්වකයේ ඡේදනයේදී දැන් කොහෙද දාන්නේ? ඉස්ලාම් පෙදෙස් ටික හඳුනා ගන්නකො. ඉස්ලාම් පෙදෙස් ටික හඳුනා ගන්නකො. පෙදෙස් ටික හඳුනා ගන්න ඉස්ලාම්ගේ 1 2 3 4. පෙදෙස් හතරක් තියෙනවා නේ. මේ පෙදෙස් හතර හඳුනා ගන්නකො. 1 2 3 4 කියලා. දැන් A dash B කුලකද කියමු. මෙන්න A dash කියලා කියන්නේ A හැර. A හැර කටි කවුද? 1 2 ඒට අයිති කට්ටියනේ. මේ 1 2 ඒට අයිති කට්ටිය. ඒ A dash A හැර කියන්නේ 3යි 4යි. හරි. A dash කියන්නේ A හැරනේ. A හැර කියපුවාම මේක අතෑරපුවාම 3යි 4යි. B කුලක ගන්න. B කුලක කියන්නේ බයර් කියන්නේ නැහැ. B කුලක කියන්නේ පුළුවන් නේද? 2යි 3යි. 2යි 3යි. දැන් බල සංකේත මේ කදින්ප තියෙන්නේ. පොදු කුලකේ අවයවනේ කවුද පොදු මේකේ? 3 නේ. 3යි 3 පොදු. එනවා කියන්නේ 3 කියන පෙදෙස අඳුර කරන්න කියන එකයි. දැන් 3 කියන පෙදෙස අඳුර කරන්නේ. A dash ඡේදනීය එකපාර ගන්න වෙන්නේ මෙහෙම ගන්න. A dash කුලක ලියනවා A හැර කුලකය 1 2 ඒට අයිති. ඒකට අයිති නැති කොටස තමයි 3 සහ 4. පෙදෙස් දෙකක් තියෙනවා. ඊළඟට B කුලකේ තියෙන පෙදෙස් දෙකක් තියෙනවා. 2යි වෙන දෙකම Bට අයිති. 2 සහ 3.
දැන් ඡේදනය හැනේ. ඡේදනය නම් 3 කියන පෙදෙස. දැන් 3 කියන පෙදෙස. හරි. හරි. ඔයගොල්ලෝ මේක කරන් බලන්න. දැන් ලේසි. ඔයගොල්ලෝ මේක කරන්. මෙයා ඒ කුලකය. මෙයා බි කුලකය. ඒ ඡේදනය B'. ඒ ඡේදනය B අනුපූරකය. අඳු කරලා බලන්න. අවස්ථාව දෙන්න. ඒ ඡේදනය B අනුපූරකය. අනුගත. දාගන්න ප්‍රදේශ කරයි. ප්‍රදේශ තුන කියන්නේ 1යි 2යි 3යි. ප්‍රදේශ තුනක් තියෙනවා. ඒ ප්‍රදේශ තුනේ ඔන්න ඒ කුලක ලියනවා. ඒ කුලක ඇයිද කටි කවුද? ඒ කුලකේ කියන්නේ නේද? ඒ කුලකේ අවයව දෙකයි තියෙන්නේ. 1 සහ 2. 1 සහ 2. ඊළඟ B'. B' කියන්නේ B හැරනේ. B කුලකේට අයිති වෙන්නේ එක විතරනේ. B කුලට අයිති වෙන්නේ එක විතරයි. එතකොට එක හැර ඉතුරු අවයව මොනවද? ප්‍රදේශ දෙකක් තියෙනවනේ. 2 සහ 3. 2යි 3යි. නැවත බලන්න. A කුලකට අයිති වෙන්නේ 1යි 2යි. B අනුපූරක කියන්නේ B' කියලා කියන්නේ B ට නැති කට්ටිය. B ට අයිති නැති ප්‍රදේශ දෙකක් තියෙනවා. 2යි 3යි. දැන් යනවා නේද? දැන් තියෙන්නේ මොකක්ද? පොදු කියන සංකේතය. පොදු දෙක. අමින වේද. දෙක කියන එක කරගන්න. මේ වගේ මේ වටේ තියෙන්නේ. ඔන්න ඒ කියන්නේ B' කුලක. ඉතින් මේ වගේ අවස්ථාවක ඉබහට එන්න පුළුවන්. මොකද අනුපූරක සම්බන්ධතාවයේදී ඒ ඡේදනේ B'. ඒ B අනුපූරකයේ ඡේදනේ B. නාමපරම කියන්නේ මොකද්ද? B ට අයිති නැති A ට අයිති කොටස. B ට අයිති නැති A ට අයිති. ඒක තවත් කියන්නේ. හරි. ඔය මේක කරන්න. ඔය ඉබට පුරා නාමපරම කතා කරා. ඒක නෙමෙයි ඒක දුර. හරි. ඔය මේක කරන්න. මෙයා A කුලකය මෙයා B කුලකය. මම අඳුර දෙන්නේ A' ඡේදනය B'. අනුගත. A අනුපූරකය ඡේදනය B අනුපූරකය. අඳුර කරලා බලන්න. ඒක පඩ ගන්න මාරුනේ. අංක. අංක දාපු ගමන් පෙරිස්ස ළඟ ලේසි. දාන්න. අංක 1යි 2යි 3යි 4යි. අර විතර පෙරිස්ස විතර නම් කරගන්න. 1යි 2යි 3යි 4යි. ඔය පෙරිස් හතරෙන් එකක් තමයි කියහන්නේ. මේ පෙරිස් හොයන්න දෙන්න. ඉස්සෙල්ලා වගේ මේ A' B' කියා ගන්නකො. A අනුපූරකය කියන්නේ කවුද? A කුලකයේ හැර. A කුලකයේ මෙයා. A කුලකයේ මෙයානේ. එයා හැරට වෙන්නේ හැර කිව්වොත් 3 සහ 4 හරියන්නේ. 3යි 4යි. B' කියන්නේ B හැර. B හැර කියන්නේ B කුලකයේ අතරින් B කුලකයට හැරිනොත් අයින් කරොත් ඉතුරු වෙන්නේ 1 සහ 4 කියන පෙදෙස්. එතකොට ඒ අනුපූරකය කියන්නේ A කුලකයේ අයින් කරන්නේ. A කුලකයේ අයින් කරපුවාම ඉතුරු වෙන්නේ කවුද? 3 සහ 4 කියන පෙදෙස්. B අනුපූරකය කියපුවාම B කුලකයට අතහරිනවා. B කුලකයට අතහැරපුවාම ඉතුරු වෙන්නේ 1 සහ 4 කියන පෙදෙස්. දැන් බලන්න පොදු කුලකයනේ. පොදු කුලකය. පොදු කුලකය නම් හඳුනගන්න කවුද? 4නේ.
පුදින් 4. නේ 4 කියන බෙදෙද පාඩ කරන්නේ. මේ වань සාරවත් දුකල දුන්නේ. හරියට. බලන්න අපි හිතා ගන්න වෙනසක් තියෙනවා. වටේ කොච්චර ලීසිද කියලා. ඔය විදිහට හැම පෙදෙසක්ම හොයන්න උත්සාහ කරන්න. හැම ක්‍රමයක්ම හොයන්න. අංක දාගත්ත ගමන් හරි ලීසි. හැම පෙදෙසක්ම හොයන්න. හැම පෙදෙසක්ම ඉදිරියට හොයන්න. ඒකම අවුරඩක් නෙවෙයි හරි ලීසි. හරි ලීසි. හරිද? right. අපිට ගණන් ගන්න. මේක 2018 සාමාන්‍ය පිළිවෙලට අඩු ගන්න. 2018 සාමාන්‍ය පිළිවෙලට අඩු ගන්න. යන්න අපි ඉක්මනට යන්න. යන්න. වෙන් රූපේ දී ඇති තොරතුරු අනුව වෙන් රූපේ දී ඇති තොරතුරු අනුව A dash මෙලය B dash ඒ අනුපූරකයේ මෙලය B අනුපූරකය කියන එක කියන්නේ නේද? කුලකය එහි අවයව ඇසුරින් ලියන්න. තවතන කුලක ලියගන්න මේ කියන්නේ. යත මේ කියන්නේ වෙන් රූපේ බර්ණ ලියගන්න. වෙන් රූපේ දී ඇති තොරතුරු අනුව ඒ අනුපූරක මේලේ B අනුපූරකය මේක. ඒ අනුපූරක මේලේ B අනුපූරකය. කුලකය එහි අවයව ඇසුරින් ලියන්න. අන්න කුලකය. ගන්නකො. එතන 1 2 3 4 5 ඒ අනුපූරකයේ මේලේ B අනුපූරකය ආයු දැන් අමාරුයි නම් අර මං කියු ක්‍රමයට යන්න. A අනුපූරකයේ වෙනම ලියන්න. B අනුපූරකයේ වෙනම ලියන්න. ලියලා මෙතන මේලේනේ. මේලේ කිව්වේ සියල්ල. සියලු කුලකයේ අවයව තුනක් කුලක ලියන්න. හත්කන්න බලන්න. හරියටි. මොකද කුලක ගන්න සාමාන්‍ය පිළිබඳව පන්සල් පත්‍රය අනිවාර්යෙන් ගන්න. මේක කරන්න පුළුවන් මුලන්න. දැන් පැහැදිලි පේන්න මුලන්න මොකක්ද මේකේ වෙන්නේ කියන එක. ඒ කුලක වෙනම ලියුවා B කුලක වෙනම ලියුවා. ඒ කුලක නෙමෙයි දැන් ලියන්න වෙන්නේ. ඒ අනුපූරක කුලක. එතකොට බැලුම කමන ලියන්නේ. පස්සේ මම බෝඩේ දැම්මම Taman ඉංග්‍රීසි දෙක ටියුන් කරන්න. ඉවර. බලමු. A dash. ඒ අනුපූරකය කියන්නේ කවුද? A කුලකේ හැර. A කුලකේ හැර ඉතිරි අවයව. A කුලකේ කැමියානේ. මෙන්න A කුලකේ. මේ කුලකේ ඇහැරපුවාම ඉතිරි වෙන්නේ කවුද? 3යි 5යි. මොනම දේවල්? 3යි 5යි. හරිද? 3යි 5යි. ඊළඟ මේ පැත්තේ තියෙන B අනුපූරකය. අපි ගන්න. B අනුපූරකය කියන්නේ B කුලකේ හැර. B කුලකේ හැර. මේක නේ B කුලකේ හැර. B කුලකේ ඇවිදින 1 2 3 ඒගොල්ලෝ හැර ඉතිරි කට්ටිය. හවුද? 4 සහ 5 කියන බෙදේ. 4 සහ 5 කියන බෙදේ.
දැන් අපි අහන්නේ දැන් අන්න බලන්න ඒ අනුපූර්වකයේ කිව්වේ ඒ කුලකේ හැරනේ. ඒ කුලකේ හැර ගත්තාම ඒ කුලකේ ඇත හැරියොත් ඉතුරු වෙන්නේ 3යි 6යි. මෙන්න පිටින් B අනුපූර්වකයේ B අනුපූර්වකයේ B කුලකේ හැර. B කුලකේ ඇත හැරියොත් ඉතුරු වෙන්නේ කවුද? 4යි 5යි. දැන් අහන්නේ මේකේ ඡේදින්නේ පොදුනේ. දැන් අහන්නේ මේකේ සියල්ල. සියල්ල මේ ඔක්කොම ගන්න ඕන. කවුද ඉන්නේ? 3 4 5. අපිට අවය පිළිස් 3යි නෙමෙයි පිළිස් 3යි. 3යි 4යි 5යි. 3යි 4යි 5යි පිළිස් ටික. එහෙනම් පිළිස් 3 4 5නේ. අවය ගන්න දින අවය ගමු. එහෙනම් A dash මේ B dash කුලගේ right වෙන්නේ කවුද උඩ? 3යි 4යි 5යි. ඔය පිළිස් 3ට අය අවය. ඉන්නේ 3 4 5ම නේද? කියන්නේ 1 සහ 2 අයින් වෙනවා කියන එකයි මෙතන වෙන්නේ. આવොත් මේක. ඉතින් මේ වගේ හැම ගානකදීම උත්සාහ කරන්න අපිට අපහසුයි නම් අර අවයවයට වෙනම ලියලා මැද තියෙන සංකේතය අනුව තීරණය කරන්න මොන අවයවවලද අයිති වෙන්නේ නැත්නම් මොන පෙළෙස්ද අයිති වෙන්නේ කියලා. එතන මේ ගන්න හදන්න ලීසි වෙනවා. ඔය 2018 සාමාන්‍ය පෙළ ගන්න. හරි. මම තව එකක් දෙනවා. එයාටද? එයාට කොහොමද? හරි මේ ගිය අවුරුද්ද ගන්න 2019 සාමාන්‍ය පෙළ ගන්න. හරි 2019 ගන්න. අපි ගමු. 2019 අද ලීසි ගන්න වලින් බලන්න පාරි ලීසි ගන්න තියෙන්නේ. මේ පාර සාමාන්‍ය පෙළ වල ගොඩාක් සරල ගණනක් ඒවි. මේක අද ගන්නවා. හරිද? මේ කුලකය නම් කරලා තියෙනවා විද්‍යාවට කැමැති අය කියමු. කැමැති අය. විද්‍යාවට කැමැති අය. මේ කුලක හඳුනා ගන්න ගණිතයට කැමැති අය. හරි? ඉතින් කොහොමද? මේ කුලකේ විද්‍යාවට කැමැති අය. මේ කුලකේ ගණිතයට කැමැති අය. ගණිතයට කැමැති අය. පරිගණන දී ඇති වෙන රූපේ මේ 2019 ගාන අවුරුද්දට කලින් ඉපදුනා නම් දියන් දැන් තිබුණ ගාන දී ඇති වෙන රූපේ දත්ත භාවිතයෙන් විෂයන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන පෙදෙස් අඳුරු කරන්න යාදවල කරන්න දී ඇති වෙන රූපේ දත්ත භාවිතයෙන් විෂයන් එකකට පමණක් කැමැති සිසුන් දැක්වෙන පෙදෙස් අඳුරු කරන්න. හරි කරන්න බලන්න. මොකද්ද වෙන්නේ කියලා බලන්න. කරන්න බලන්න. විෂයන් එකකට පමණක් කැමැති. ඔන්නක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි දෙවි ප්‍රශ්න පත්‍රයේ කුලක 3ක් යෙදෙන අවස්ථාවේ. එතන පෙළස් 8ක් තියෙනවා. මේ පෙළස් 8 හඳුනා ගැනීම පස්සේ අපි කතා කරමු. එතනදී ඒ ටික සාකච්ඡා කරාන් පස්සේ මේක තවදුරටත් පහසු වෙනවා. ජමාවටක් නෙමෙයි. මම අපි ඒක එතනදී කතා කරමු. 8 හඳුනා ගන්න ආකාරය. දැන් මෙතන දෙකයිනේ. මෙතන පෙළස් තියෙන්නේ 1යි 2යි 3යි 4යි.
ඔය පෙදෙස් හතර හඳුනා ගැනීම වැදගත් වෙන්නේ. විෂයයන් එකකට පමණක් කැමති. මේක අමාරුයි නම් මේක වැඩ කරමු අපි. මේ පෙදෙස් වලට අයිති වෙන කොටස් අපි ලියා ගමු. ඒක වැඩේදී. දැන් මේක බලන්න. මේ පෙදෙස්සේ ඉන්නේ කවුද? විද්‍යාව පමණයි. එයි මේ වගේ මේ ගණිත කුල සම්බන්ධ නැහැ නේ මේ ටික. මේ ටික කියන්නේ විද්‍යාවත් අයිති ගණිතයත් අයිති. විද්‍යාවට ගණිත දෙකටමයි. විද්‍යාව ගණිතය. මේ ටික ඉතින් ගණිතයට පමණයි. මේක මොකක්වත් නැහැ. එතකොට අපි අහන්නේ එක විෂයකට පමණක් කැමති කට්ටිය. එක විෂයකට පමණක් කියපුවා දැන් පැහැදිලි එක්ක විද්‍යාව එක්ක ගණිතය කියනවා. මේ මොකද? මේ ටික විද්‍යාව විතරයි. විද්‍යාව. මේක විද්‍යාවේ දෙකම තියෙනවා. ඒ කනන දෙන්නේ මේ කුල මේ කොට වෙනවා. මේ කොට හරි. හරිද බලන්න බලන්න පුංචි. හරි. හරියට. හැම ගානක් මෙතුමකටවත් තියෙන අල්ලගන්න. මතවත් ගන්න කියන්නේ. හරි. මහන. මේ කන්නේ. මෙම වෙන් රූපේ වෙන් රූප සටහනේ මෙම වෙන් රූප සටහනේ මෙම වෙන් රූප සටහනේ අවුරුදු 15ට එම වෙන් රූප සටහනේ අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි අයත් පෙදෙස අඳුරු කරන්න. අයත් පෙදෙස අඳුරු කරන්න. අඳුරන්න මේක. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි අයත් පෙදෙස අඳුරු කරන්න. right. මේක කියන අවුරුදු 15ට වැඩි ළමයි කියන. අවුරුදු 15ට වැඩි ළමයි මේ කුලකේ. මේ කුලකේ ලියාගන්න ගැහැණු ළමයි කියන. ගැහැණු ළමයි. ඒතර මේ කුලකේ ඉන්නේ ගැහැණු ළමයි. මේක කියන්නේ අවුරුදු 15ට වැඩි ළමයි. දැන් අපි අහන්නේ අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි. අයත් පිළිතුරු පාඩ කරන්න කියලා. එතකොට දැන් මෙතන හඳුනා ගන්න ඕනේ නේද? දැන් මේ ටිකේ ඉන්නේ කවුද? මේ ටිකේ ඉන්නේ කවුද? මේ ටිකේ කවුද? මේ ටිකේ කවුද? මේ ටිකේ කවුද කියලා. ඉතින් මේ පෙදෙස් 1 2 3 4 ඔය පෙදෙස් හතරේ ඉන්න කට්ටිය පිළිබඳව දැන් අවුරුදු තියෙනවා. දැන් මානි ගැහැණු ළමයි තමයි මේ කුලකේ. ගැහැණු ළමයි කියපුවාම අවුරුදු 5ට වැඩි ගැහැණු ළමයි ඉන්න පුළුවන්, අඩු ළමයි ඉන්න පුළුවන්. ඒ දෙකොල්ලම ඉන්නේ මේ කුලකේ ඉන්නේ. හැබැයි මෙතන තියෙනවා පැහැදිලිව අවුරුදු 15ට වැඩි ළමයි කියලා. අවුරුදු 5ට වැඩි ළමයි. ඒත් මේ අවුරුදු 5ට වැඩි ළමයි පොඩි ගැහැණු ළමයි ඉන්නත් පුළුවන්, ළමයි ඉන්නත් පුළුවන්. එහෙනම් දැන් හඳුනා ගන්න අවුරුදු 5ට අඩු ගැහැණු ළමයි කොයි ටිකද කියලා. මොකද බලන්න. අවුරුදු 15ට බැරි ළමයි කිව්වම මේ කුලකේනේ. මේ කුලකේ ඉන්නේ අවුරුදු 15ට බැරි ළමයි. ඒකට මේකේ ගෑනු ළමයි පිටම දෙකොල්ලෝ ඉන්නවනේ. හැබැයි මේ ටිකේ පිළිම ළමයි නේ. ඇයි? ගෑනු ළමයි සතුටක් තියෙනවනේ. එතකොට ගෑනු ළමයින්ගේ මෙන්න මේ ටික බලන්න මොකද වෙලා තියෙන්නේ. මේ ටික අවුරුදු 15ට වැඩි ළමයෙකුට අයිති වෙන්නේ නැහැ. හැබැයි ගෑනු ළමයි. එහෙනම් මේ ගොල්ලෝ අනිවාර්යෙන්ම අවුරුදු 15ට අඩු ගැන තමයි පිළිගන්නේ. හරිද? අදු කරා. හරි. කොහොමද ස්තුති? එහෙනම් මම නෝ කරනවා. අයියෝ.